නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ සම්බුදු සිත කසිරිය උතුම් සදහම් සාකච්ඡාව මේ වෙසක් සමයේ මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අද සුපුරුදු ලෙසින් අපි ඔබව කැඳවගන්නේ මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනා සපුවේ විරාජමාන වන බුදු පසේ බුදු අරහන්තක මහා විහාර මන්දිරයේ සුපිහිටි සම්බුදු විහාර මන්දිරයේ තුලටයි කැඳවගන්නේ සදහම් සාකච්ඡාව පිණිස. ඉතින් මේ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ කල්ප 91කට පමණ පෙර ලොව පහළ වී වදාළ විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පටන් ඒ උතුම් සත්බුදුරජාණන් වහන්සේලා පිළිබඳව දහම් දෙසා වදාළ පරයයෙන්ම අපට අද දවසෙත් දහම් අනුශාසනා ලබා ගන්නට අවස්ථාව යෙදේවි ගරුතර මහා සංඝරත්නයේ කරුණාවෙන්. ඉතින් අපේ පින්වත් ස්වාමින් වහන්සේ සදහම් සාකච්ඡා පිණිස අදත් වැඩමවා වදාළ ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි තාම ගෞරවයෙන් දෙපා නැමෙද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද දවසේ 302 වෙනි වැඩසටහන අපි ඔබට සමීප කරන්නේ මේ උතුම් වෙසක් සමයේ අපි සැදැහැති දායකත්වය සිහිපත් කරගන්නම්. මැයි මාස 6 වෙනි දිනට උපන් දිනයේ සමරන සනිතු දහම්ස හෙට්ටිආරච්චි පින්වන්ත පුතුණුවන්ට සෙත් පැතීම පිණිස සහ දනුරි සමින්දියා හෙට්ටිආරච්චි පින්වන්ත දියණියට සෙත් පැතීම පිණිස සියලු දෙනාට උතුම් කලන මිතුරු ඇසුර ලැබීමට සහ සියලු දෙනාට යහපත පිණිස මේ පින් උපකාර වේවා කියන අදහස ඇතිව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ගයාන් කල්ලහර හෙට්ටිආරච්චි මහත්මයා සහ චාමිනී යසෝදරා ජයසිංහ පින්වන්ත මහත්මිය වශයෙන් මේ පින්වන්ත හැමදෙනා සැදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපි සදහම් සාකච්ඡාව පිණිස අවස්ථාව සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මේ උතුම් සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අනුකම්පාවෙන්ම අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි සම්බුදු සිත කසිරිය උතුම් වැඩසටහනේ රාද 302 වෙනි වැඩසටහන. එහෙමයි. හෝරා 302ක් පුරාවට අපි ඇත්තටම ගිය අවුරුද්දේ මේ මාසේ පළවෙනිද පටන් ගත්තේ. ඒතර වසරක් සම්පූර්ණ වෙද්දී හෝරා 300ක් සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙමයි. ඒතර හෝරා 300ක් පුරාවට ඉතින් පිරිස් 300 දෙනෙක් විශේෂයෙන් සම්බන්ධ වෙලා මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳ ශ්‍රවණය කරවමින් ඒ ගුණ කඳ කෙරෙහි සාදුනාද නංවමින් සිත් පහන් කරගන්නට ඇත්තට මේ පිරිස උපකාරයක් කළේ. එහෙමයි. ඉතින් සසර පුරා ඒ පුණ ඒ ආශ්චර්ය අద్භූත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත් පහන් කරගන්නට මේ පින ඔහුගේ පිටිපස්සෙන් එනවා. එහෙමයි. හිමිකරුවෙක් විදියට. එහෙයි. එතකොට බලන්න පින්වත්නි, ඒකටත් භාග්‍යයක් තියෙන්න ඕන. බුදු කෙනෙක් ගැන සිත පහදව ගන්න,
එයාට සසරේ කරපු යම් භාග්යක් තියෙනවා. එතකොට ගත්තොත් මේ මහ පොළොවට කොච්චර මිනිස්සු ඉන්නවද? කොටසකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන වචනේ අහන්නවත් ලැබිලා නැහැ. තව කොටසකට ඒ වචනේ අහන්න ලැබිලා තියෙන නමුත් ඒ ಗುಣ දන්නේ නැහැ. තවත් කොටසකට ಗುಣ ඇහෙනව පහදින්නේ නේද? ඔය විවිධ දෝෂ තියෙනවනේ. ස්වාමීනි අත් වශයෙන්ම භාග්‍යවතුන් වහන්සේ පාමුලට පැමිණෙන්න ඒකාන්තයෙන්ම Taman පුරන ලද ගුණයක් පිනක් උපකාර අනුග්‍රහ කරන්න ඕන. එහෙමයි ස්වාමී. සත්පුරුෂ දැන් අසත්පුරුෂයත් එක්ක එයා මුණ ගස්සන්නෙත් යම් මොකක් හරි සංසාර දෙයක් නිසානේ. එහෙමයි. එතකොට ඒ වගේ තමයි සත්පුරුෂයා මුණ ගස්සන්නෙත් සංසාර දෙයක් නිසා. එහෙමයි තියෙන්නේ. එතකොට ඒ නිසා ඇති මේ පිරිසේ උදාාර පින තමයි රැස් කරගත්තේ. ඒ පිනේ හිමිකරුවෙක් දැන් ඔබ. ඒ නිසා සසර පුරාවට ඒ පිනේ ඔබ හිමිකරුවෙක් කරාවේ. ඉතින් ඒ නිසා අපි මේ දිනවල විශේෂයෙන්ම මේ මහා ප්‍රදාන සූත්‍රය ඇසුරු කරගෙන තථාගතයන් වහන්සේගේ දසබල ඥානයක් වන පුබ්බේ නිවාසානුස්සති ඥානය අසිරිමත් අයුරින් කල්ප ගණන් තථාගතයන් වහන්සේට සිහි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක අපි දැන් දේශනා දෙකක් තිස්සේ අපි කතා කළා. විශේෂයෙන් අපි මහා ප්‍රදාන සූත්‍රයේදී විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මීට කල්ප 91කට පෙර පහළ වුණු මේ උදාාර සිදුවීම හරි ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ දකිනවා ඒ සම්බුදු නෙතින්. එහෙමයි. විශේෂයෙන්ම දේශනාවල විස්තර වෙනවා. එතකොට මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයට ප්‍රධාන වශයෙන් අනුග්‍රහ කරන්නේ කුමක්ද? මේ සති සම්පජාන දේශනාවේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න එච්චර දීර්ඝ සසරක් සිහි කරන්න කොච්චර සති සම්පජාන්නයකින් යුක්ත වෙන්න ඕනද? ස්වාමීනි ශ්‍රාවකයන් වහන්සේලාත් අරහත් භාවයේ උතුම් අරහත්වය සාක්ෂාත් කරන කල්ලි පුබ්බේ නිවාසානුස්සති ඥානය දායාද කරගන්නවා ස්වාමීනි යම් පමණ. සමහර ශ්‍රාවකයෝ දායාද කරගන්නවා. එහෙමයි. ඒත් බලන්න එතකොට මේ ඒ සති සම්පජන්නේ සසරේ පිරූ ප්‍රමාණයට මතම තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට මේ ලෝකෙට පහළ වෙන ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක් තමයි මහ බෝසතාණන් වහන්සේලා. ඒතර මහ බෝසතාණන් වහන්සේලා තරම් මේ සසරේ සති සම්පජන්නේ පුරණ කෙනෙක් නැත. අර දසපාරමී ධර්මයන් සියල්ල පූර්ණය කළ අන්තිමට සියලු බෝසතාණන් වහන්සේලා එන්නේ තුසිත දෙවියන් අතරට. ඒ එන්නේ වෙන කිසිම දෙයක් පිණිස නෙවෙයි සති සම්පජන්නේ පුරුදු කිරීම පිණිස. ඒ කාලේ පුරාවට කරන්නේ සතියයි සම්පජානයයි පුරුදු කරන එක. එහෙමයි. විශ්මිතයි. සති සම්පජානය පුරුදු කරන එක තමයි කරන්නේ කාලේ පුරාවට. එතකොට ඒක මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් ගත වෙද්දී ඒක දවසක් සති සම්පජාන්නේ මහ බෝසතාණන් පුරුදු කරනවා. එතකොට මේ වගේ දවස් 30ක් මාසයක් 400 වැඩි කිරීම 30 12000යි. මනුස්ස ලෝකයේ අවුරුදු 12000ක් ගත වෙද්දී මහ බෝසතාණන් සති සම්පජාන්නේ පුරුදු කරනවා. එහෙමයි. ඒතර මේ වගේ මාස 12ක් අවුරුද්දයි. ඒ 12000 වැඩි කිරීම 12. සති සම්පජාන්නේ පුරුදු කරන මහ බෝසතාණන් වහන්සේ. ඒතර ඒක වැඩි කිරීම 4000. එහි පරමාංශ. එහෙමයි. ඒ කාලේ පුරාවට මහ බෝසතාණන් වහන්සේගේ සති සම්පජාන්නේ ශ්‍රාවකයෙකුට එවන් සති සම්පජාන්නේ පුරුදු වීමක් තියෙනවද? නැහැ. රාග දේශ මොහ මඩිමින් තබන සෑම ඉරියව්ව කෙරෙහිම යන වෙන ගමන් බිමන් සෑම දැනුවත්ව බොහොම සිහි කල්පනාවෙන් ඒ කාලේ පුරාවට ගත කළ තමයි මනුලොවට එද්දී මේ දසදහසක් ලෝක ධාතුව කම්පා කරන සලිත කරන අර සති සම්පජාන්නයෙන් වැඩූ මහා ගුණයට
සිත් පිත් දෙනි මහ පොළොවටවත් දරා ගන්න බෑ. අවකාශයට දරා ගන්න බෑ. දිව්‍යයන්ගේ දේවානුභාව ඉක්මවාගේ පුදාර ආලෝකයක් පැතිරෙනවා. විශ්මිත නැද්ද? එහෙමයි. එවන් සති සම්පජන්ණය දියුණු කරපු මහෝත්තමය ශ්‍රී සම්බුදු බවට පත්වෙද්දී ආන්න පිහිටනව පුබ්බේ නිවාසානුස්සති ඥානය බලයක් විදියට. පෙර නොයසූ ධර්ම ධාතුවක් පසක් කරන විදියට පිහිටන. 91 කල්පයකට පෙරත් සිහි කරන්න පුළුවන්. එහෙමයි. විපස්සී අරහත් සම්බුදු බුද්ධ ශාසනය මනාකොට දැකපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. 31 කල්පයකට පෙර තිබුණු සිකී අරහත් සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය දැකපු එක මහෝත්තමය. එහෙමයි. වෙස්සබු අරහත් සම්මා සම්බුදුරජාණන් සම්බුද්ධ ශාසනය ශ්‍රාවකයෝ සියල්ලේ අයුරින් දැකපු මහෝත්තමය ශාස්තෘන් වහන්සේ. එහෙමයි. අපි ඊයේ පෙරේදී දව ඒ විස්තර ගොඩාක් කතා කළා. ස්වාමීනි හද මණ්ඩලත් තුල මේ විස්මිත ආචාර්ය පරිවර්තනය එහෙමයි ස්වාමීනි. අන්න ඒකට ලස්සන වචනයක් පාවිච්චි කරන ඒ කාලේ ස්වාමීන් වහන්සේලා ධර්ම ධාතුව. එහෙමයි. ඒ සිදුවෙන පරිවර්තනයට මොකද්ද කියන්නේ? ධර්ම ධාතුව අවබෝධ කළා. උන අද විස්තරේ තියෙන හිම එකක් තමයි තියෙන්නේ. දැන් අපි ඊයේ කතා කළානේ සර්වජ්ජන් වහන්සේ විපස්සී සිකී වෙස්සබු කකුසඳ කෝනාගමන කාශ්‍යප කියන අරහත් සම්බුදුරජාණන් වහන්සේලගේ බුද්ධ ශාසන ගැන සියල්ල විස්තර කළානේ. විස්තර කළ වැඩියනේ. මේ සංඝයා අතර විශාල කතාවක් ඇති වුණා. ස්වාමිය ආයුෂ්මත් වරුනි ආශ්චර්යයි තථාගතයන් වහන්සේගේ මහා 이르දිය මහා ආනුභාවී ආශ්චර්යයි අද්භූතයි. කෙලෙස් හැදෙන ස්වභාවයේ සිඳින ලද භව බන්ධන සිඳින ලද භව චක්‍රය අනේ වෙනසු සියලු දුක් ඉක්මවා ගිය පිරිනිවන් පා වදාළ ඒ අතීත බුදුවරයන් වහන්සේලා පිළිබඳව අනේ ಜಾති වශයෙන් සිහි කළා නෙව, ගෝත්‍ර වශයෙන් සිහි කළා නෙව, ආයු කාලයේ වශයෙන් සිහි කළා නෙව, ශ්‍රාවක යුගල් සිහි කළා නෙව, ඒ ශ්‍රාවක සංඝ රැස්වීම සිහි කළා නෙව, මෙබඳු ජාතියේ මෙබඳු ගෝත්‍ර ඇතුව මෙබඳු සිල් ඇතුව මෙබඳු ධර්මයන් ඇතුව මෙබඳු ප්‍රඥා ඇතිව මේ ආකාරයේ හැසිරීම ඇතුව මෙබඳු විමුක්ත ඇතුව අනේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියා කියලා මෙවන් සිහි කිරීමක් ආශ්චර්යයි. එහෙමයි. අනේ මේ අයුරින් තථාගතයන් වහන්සේ සිහි කළේ ඒ ධර්ම ධාතුව ඊතා මනා අවබෝධයෙන් යුතුවද, ඒ ධර්ම ධාතුව මනාකොටම පිරිසිඳ දැකලාද, එහෙම නැත්නම් දෙව්වරුව පවසලාද කියලා එතන විතර භික්ෂුන් වහන්සේලාට පොඩි චකිතයක් ඇති වුණා. ඒතර බලන්නකොට දැන් සෝතාපන්න නොවෙච්ච පිරිසක් හිටිය කියලා හිතනවා නිකන්. එහෙමයි. ආනන්දයන් වහන්සේ එහෙම හිටියනම් ඔය අදහස් එන්නේ නැහනේ. එහෙමයි ස්වාමී. ආනන්දයන් වහන්සේ ඉන්න අවස්ථාවක ඔය වගේ චකිතයක් ඇති වෙච්ච ගමන් ආනන්දයන් වහන්සේ ඉදිරිපත් වෙලා දේශනා කරනවා තථාගතයන් වහන්සේ යමක් අවබෝධ කළා නම් ඒ එසේමයි. එහෙමයි. එවැනි අවබෝධ තථාගතයන් වහන්සේ තියෙනවාමයි කියන ස්ථිර තැන ඉන්නවා. එහෙමයි. ස්වාමීනි ඒ ආනන්දයන් වහන්සේ නිරන්තරයෙන්ම ශ්‍රද්ධාව පිණිසම භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැහැදීම පිණිසම කරුණ වටහා ගන්න. බලන්න ඒ සෝතාපන්න ශ්‍රාවකයන් එහෙමයි ස්වාමී. දැක්කනේ සෝතාපන්න ශ්‍රාවකේ ආශ්චර්යය. එහෙයි. ස්වාමීනි දැන් අපිත් ශ්‍රාවකයන් විදිහට එහෙම සැකයට පැමුණොත් එහෙම මොනතරම් අවාසනාවක්. ඕ දැන් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ හිටපු නිසා හොඳයි. එහෙමයි. මොන බලන්න ඊට පස්සේ වෙච්ච කටයුත්ත. සවස්වරුවේ ආයි සර්වඥයන් වහන්සේ භාවනාවෙන් නැගිටලා ආයි ලුණුවර රුක්සෙවනි ශාලාවට ආයිත් වැඩම කළා. වැඩම කළා ඇහුවා මොන වගේ කතාවක්ද ඇති වුනේ කියලා. අනේ ස්වාමීනි අපි මෙහෙම කතාවක් ඇති වුණාකෝ ශාස්ත්‍රුන් වහන්සේ අපිට අතීත සම්බුදුරජාණන් වහන්සේගේ විස්තරේ දේශනා කළ වැඩියට පස්සේ අපිට හිතුණා කිව්වා සර්වඥයන් වහන්සේගේ චිත්ත සංතානි තුල මේ ධර්ම ධාතුව පරිපූර්ණ වෙලා තියෙනවාද? ඒ ඇති වුණු පරිපූර්ණත්වයෙන් දේශනා කරපු දහමක්ද මේ දේශනා කළේ? එහෙමත් නැත්නම් මේ සියල්ල දෙවිවරු තථාගතයන් වහන්සේට පැවසුවාද කියලා. එහෙමයි. අපි ඔය කතාව තමයි අඩාල වුනේ. මහණෙනි
තථාගතයෝ යම් ධර්ම ධාතුවක් පිළිබඳ ඊතා මැනවින් අවබෝධ කරලමයි පසක් කරලමයි පිරිසිඳ දැකලමයි පින්වත් මහණෙනි මේ අතීත කෙලෙස් හැදෙන ස්වභාවී සිඳලු භවගමන් සිඳලු භව චක්‍රේ නසන ලද සියලු දුක් ඉක්මවා ගිය පිරිනිවන් පාවදාල තථාගත බුදුරජාණන් වහන්සේලගේ උදාර ජීවිත ගැන නම් වශයෙන් ගෝත්‍ර වශයෙන් වංශය වශයෙන් ශ්‍රාවක යුගල වශයෙන් ආයු කාල වශයෙන් සීල සම්පatti පිළිබඳ ප්‍රඥා සම්පatti පිළිබඳ හැසිරීම පිළිබඳ සියලු අයුරින්ම ඒ ධර්ම ධාතුව මනාකොට පසක් කරගෙනමයි පින්වත් මහණනි දේශනා කළේ. ඒ වගේ මේ විතරක් නෙමෙයි පින්වත් මහණනි දෙවිවරුත් දේශනා කළා මට. එහෙමයි. දැන් ඒක නොකියන තිබ්බනේ. හරි ආශ්චර්යයි තථාගතයන්. එහෙමයි. සාතෘත්වයේ මේ සත්‍යයේ ස්වභාවය නම් එහෙමයි ස්වාමී. විශ්මිතයි. දැන් සාමාන්‍යයෙන් මේ සමහර අය ගිහින් තියෙනවනේ නිකන් අර තමන්ට ලකුණු දා ගන්න එහෙම දෙයක් සිදු වුණා නම් ඒක කියන්නේ නෑනේ. ඒක කියන්නේ. එහෙමයි. ඒක කියන්නේ. බුදුවරු නම් ආශ්චර්යයි. මොකද මේ බුදුවරුන්ට ලෝකෙන් එහෙම ගන්න දෙයක් නෑ බොරු පවසන. ඇයි? තමන් සසරේ මහා පාරමී බලයකින් පරිපූර්ණ වෙච්ච බව දන්නවා. එහෙමයි. අර පිරිච්ච කලේ දියසෙල වෙන්නේ ඒයි වගේ. හරි අසරිමත්. තථාගතයන් වහන්සේලා යම් දෙයක් කියනෝද ඒ අයුරින්ම කටයුතු කරනවා ආශ්චර්යයි. ඒකාන්තෙම නිකලස්. ඒකාන්තයෙන් මේ නික්ලේශී බව නම් එහෙමයි ස්වාමීනි. අපිට ඒක හිතන්න බෑ. එහෙමයි. හිතන්න බෑ ඒක. ස්වාමීනි වෙනත් කරුණක් විමස ගන්න අවසරයක් ලැබේවා. දැන් අපි සිල්පද පහේ සංවර වෙනවා. දස මේ උපෝසතේ සංවර වෙනවා. ඉතින් මේ සීලේ සංවර වෙලා හිටියා වුණත් විවිධාකාර ඒවට මේ විශේෂ මේ ඒවට අතරින් සියුම් වූ කෙලෙස් වලට අපි මේ නිරන්තරයෙන් කැමති වෙලා ඒවට යටපත් වෙලා මේ වාසය කරනවා. එතකොට මේ කෙලෙස් වල ස්වභාවය මේ සහ නික්ලේශී කියන ස්වභාවය බලන්නේ කී ආශ්චර්යනේ. එහෙමයි ස්වාමීනි. බුදුම දෙයක් ඒ කියන්නේ දැන් ආසවක්ඛේ ඥානෙ වුණත් තථාගතයන් වහන්සේගේ බලයක් විදියට පිළිහිట్లా තියෙනවා. එහෙයි ස්වාමීනි. බලයක් විදියට. එහෙයි. ඒ පිරිසිදු බව ගැන ආය අපිට හිතා ගන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න තථාගතයන් වහන්සේටත් මේ ධර්ම ධාතුව මනමින් අවබෝධ වෙලා තියෙනවා කියන ඒ විතරක් නෙවෙයි කියන දෙවිවරුත් මට මේ කාරණේ කිව්වා කියන. එහෙමයි ඒක ස්වාමීනි. නොකිය ඉන්න තිබ්බනේ. පරිපූර්ණ නික්ලේශී භාවය. විශ්මිතයි. එහෙමයි ස්වාමීනි. ඒ එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක්ගේ බුදුමුවින් ඒ ශ්‍රීමුව මඩලින් 45 වසක් පුරාවට එහෙනම් කෙසේනම් මිහිරි ස්වාක්කාත දහමක් පිට වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ දහම කොතරම්නම් සත්‍යද? කතරම් අනුභව සම්පන්න. ඊතරම් අනුභව සම්පන්න. එහෙමයි. ඒක හිතාගන්න මේකනේ පිරිත් හඬක් මේ පිරිතෙන් මිනිස්සු සුවපත් කරන්නේ ඒක නිසානේ. එහෙමයි. ඊතරම්ම සත්‍ය. එහෙමයි. ඒ සත්‍යෙන් සෙත් පතන්න පුළුවන්. ඒ සත්‍යෙන් සෙත් පතන්න පුළුවන්. ඒක විශ්මිතයි. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන මහණෙනි පෙර ආත්මභාවයන් ගත කළ ආකාරය පිළිබඳ තවත් බොහෝ විස්තර ඔබ අසන්න කැමතිද කියලා ඇහුවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පෙර ආත්මභාවයන් ගත කළ ආකාරය පිළිබඳව අනේ තව බොහෝ විස්තර අනේ ධර්ම කතා වදාරන සීක්වා මේ අනේ ස්වාමීනි මේට කාලයයි සුගතයන් වහන්සේ මේට කාලයයි භාග්‍යතුන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා අහලා දරාගනීවි කියලා. බුදුරජාණන් වහන්සේලා විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ කියන සොඳුරු විස්තර ටිකක් 91 කල්පයකට පෙර සිදුවුණු සොඳුරු සුන්දර දේවල් විස්තර ටිකක් අනේ දඹදිව තලේ කාලේ වෙලිතලාවෙන් වැසී ගිය සොඳුරු සත්‍ය සර්වඥයන් වහන්සේ විවර කරනවාද? මහණී අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතානෝ යම් කලෙක ලෝකයේ උපන්නාහුද එය මේන් 91 කල්පයකට පෙරයි කියන. මහණී අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතානෝ උපතින් ශාස්ත්‍රීයයි රජ කුලේ. මේ විතරක් නෙවෙයි කියනවා විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤ. මහණී අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ආයු කාලය වසර 80000යි. ඒ කාලේ වයස 80000යි.
මහන්නේ අරහත් සම්මා සම්බුදු බලන්නේ බුදු කෙනෙක් ආමන්ත්‍රණය කරන විදිහ. එහෙමයි ස්වාමීනි. සමහරට උන්වහන්සේ මුන්වහන්සේ එහෙම කියෙන්නේ නැහැනේ. එහෙමයි. හරි පුදුමයිනේ නේද? එහෙමයි. විපස්සී භික්කවේ අරහන් සම්මා සම්බුද්ධෝ. එහෙමයි වචන ශ්‍රී මුහම්මඩ්ලිම් තථාගතයන් වහන්සේ ළමකට පිට වෙන්නේ. පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතානෝ පළොල් රුක් සෙවණකදී අභිසම්බෝධිටපත් වුණා. මහන්නේ කණ්ඩ තිස්ස නමින් සොඳුරු ශ්‍රාවක යුගලක් හිටිය. අග්‍ර වූ භද්‍ර වූ ශ්‍රාවක යුගලක් හිටිය. මහන්නේ විපස්සී භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවක රැස්වීම් 3ක් තිබුණා. 1,68,000ක එක් රැස්වීමකුත්, ලක්ෂයක එක රැස්වීමකුත්, 80,000ක එක් රැස්වීමකුත් තිබුණා. ඒ සියලු දෙනා පින්වත් මහන්නේ කීනාස්ත්‍ර මේ රහතන් වහන්සේලා. මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේට අශෝක නම් උපස්ථායක භික්ෂුවක් අග්‍ර උපස්ථායක බවට පත් වුණා. දැන් ලස්සන සුන්දර විස්තරයක් ඊළඟ දේශනා කරන මහන්නේ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේට බන්දුමා කියලා රජ කෙනෙක් පියා වුණා. එහෙමයි. බන්දුමතී නම් දේවිය බිහි කළ මව වුණා. බන්දුමා රජුගේ බන්දුමතී නගරයේ තමයි රාජධානිය බවට පත් වුණේ. බලන්න මේ සියල්ල අර සම්බුදු සිතට පේන හැටි. එහෙමයි ස්වාමීනි. අපිට මේ ඊයේ හැන්දෑව කරපු දේවල් ටික මතක නැහැ. ඒ හිතට පේන්නේ නැහැ. ඒ ටික ආවර්ජනය වෙන්නේ නැහැ. එහෙයි. ඊතරම් සති සම්පජාන්නේ දුර්වලයි. එතකොට මේ සති සම්පජාන්නේ දුර්වල හිතේ ඒ නේත්‍රය පහළ වෙන්නේ. දැක්ක නේද? පසුබිමක් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ. එහෙයි. ඒ සති සම්පජාන්නේ වැඩිච්ච හිතේ තමයි මේ නේත්‍රය පහළ වෙන්නේ. මොන නේත්‍රයද? පුබ්බේ නිවාසානුස්සති ඥානය සිහි කරන නේත්‍රයක් ඒක. නෙතක් ඒක. එහෙමයි. සම්බුදු නෙතට අයිති ඒක. ඒ සම්බුදු නෙත කිව්වන් සියල්ල දන්නා සියල්ල දකින්න නෙතනේ. ඒතරේ සිත් මඩල තුල පහළ වෙන නෙතක් ඒක. අපිට තියෙන නෙත නම් මේ පිටියෙන් එහා පැත්ත පේන්නේ නැහැ. එහෙමයි. මේ උතුම් නෙතට සර්වඥ නෙත නැත්තම් දෙව් මිනිස් ලෝකයා කෙසේනම් මෙවන් සුන්දර කරුණු දැනගෙන සාදුකාර දෙන්නද? කෙසේනම් මෙවන් සුන්දර මේ මන්දිරයක් ගොඩනගින්නද? ඒ දන්නේ නැහැනේ විස්තර. එහෙමයි ස්වාමීනි. මහන්නේ උන් ලස්සන විස්තරයක් දේශනා කරන එකල්හි විපස්සී බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවෙන් චුතව සීනුවණින් යුතුව මව් කුසේ පිළිසිඳ ගත්තේ කියනවා. දැන් තුහිත දෙවියන් අතර අර විදියට සති සම්පජන්ණයෙන් වාසය කළා සිහිනුවණින් දේව් බඹුන්ගේ ආරාධනාවෙන් මව් කුසේ පිළිසිඳ ගන්නවා. මෙය මෙහි ධර්මතාවයක් කියන කුමක්ද? සිහිනුවණින් මව් කුසට එනවා කියන එක ධර්මතාවයක් බෝසතාණන් වහන්සේලා. එහෙමයි. ත්‍රිපස්සී බෝසතාණන් වහන්සේත් ඒ සුන්දර සිදුවීම අනේ අපේ සර්වඥයන් වහන්සේ දකින්න. ස්වාමීනි දැන් අපේ භාග්‍යවතුන් වහන්සේගේ බෝසත් චරිතය මනුලෝ පහළ වීම අපි යම්සේ දන්නා පරිද්දෙන් දැන් විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සියලු තොරතුරුත් අපට අපේ භාග්‍යවතුන් වහන්සේම භාග්‍යවතුන් වහන්සේ නිසා දැනගන්න. එහෙමයි ස්වාමීනි. ඒ සම්බුදු නෙත නිසා දැනගන්න. එහෙමයි. ඒ නිසා අපි දැනගන්න සෑම කරුණක් ඉදිරියේම හරිනම් ඒ සර්වඥයන් වහන්සේට සාදුකාර දීලා තමයි එහෙමයි. හරිනම් අහගෙන ඉන්න ඕන. එහෙයි ස්වාමීනි. එහෙම නේද? එහෙමයි. ඒකයි බුදුවරුන්ට මෙතරම් සත්කාර කළ යුත්තේ. ඇයි මේ බණ පදයක් කුමන සිත් මඩලත් තුල පහළ වෙච්ච ධර්ම ධාතුවක්ද? ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක් වූ සම්බුදුරජාණන් වහන්සේගේ සිත් මඩල තුල පහළ වුණු සොඳුරු ධර්මයක්. ස්වාමීනි මේ වනහේ කාන්තෙන්ම ශ්‍රී සම්බුද්ධත්වයමයි. ශ්‍රී සම්බුද්ධස්තේක ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේලා මෙතරම් අසිරිමත් වෙන්නේ මේ නිසායි. එහෙමයි. අපිට හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒ ආශ්චර්ය බව බලන්න. එහෙයි. මෙතරම් මානසික හැකියාවක්. කොතරම්නම් සති සම්පජාන්නයක් වඩලා ඇද්ද? ඊතරම් අතීතයක් සිහි කරන්න පුළුවන් හැකියාව ලබන්නේ. මොන බලන්න ඊළඟට මහණෙනි මේක ධර්මතාවයක්. තාම සම්බුදු වෙලා නැහැ එතකොට. තාම බෝසත් කාලේ.
කෙලෙස් සහිත තාම කෙලෙස් සහිත උත්තමයා මෙසේ නම් නිකෙලෙස්සුණු සම්බුදුනත උපදවගත් ශාස්තෘන් වහන්සේ කෙසේ ඇත. මහන්නි යම් විටක බෝසත් තෙමේ තුහිත දෙවිලොවින් චුතව මව්කුස පිළිසිඳ ගනීද එකල්ලි දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත මාන පමුණන් සහිත දෙව් මිනිස් ප්‍රජාවතු ලෝකයේ දෙවියන්ගේ දේවානුභාව ඉක්මවාගේ අප්‍රමාණ වූ මහත් වූ ආලෝකයක් පහළ වන්නේය. දෙවියන්ගේ දේවානුභාව ඉක්මවාගේ ආලෝකයක් පහළ වෙනවා. අර සසරේ පිරු මහා පාරමී බලයයි සති සම්පජන්නේ දෙක කැටි වෙනකොට සිත්පිත් නැති මේ අවකාශයට මහ පොළොවට දරා ගන්න බැරි වෙලා ආලෝකයක් පහළ වුණා. යම් මේ දුක්ඛිත වූ හැම කල විවෘත වූ ආවරණය නොවූ අඳුර ඇති මහා එර්දී ඇති මේ මහේසා මහානුභාව ඇති හිරු සඳුගේ එළිය නොවැටෙන නිරයක් තියෙනවා කියනවා. ලෝකාන්තරය කියලා ඒ නිරේ හරි පුදුමයි කියනවා. එහි පවා ඒ දෙවියන්ගේ දේවානුභාව ඉක්මවාගේ පමණ කළ නොහැකි මහත් වූ ආලෝක පහළ වේ කියනවා. එහෙමයි. ඒ උපන්යන් සත්වයෝ ඉන්නවද? අන්න එතකොට තමයි කියන එකිනෙක කෙනා හඳුනගන්නේ අහෝ මම වගේ දුක් විඳින තව අය මෙතන ඉන්නව නේද? එතකන් දන්නේ නේ. එහෙමයි. දස සහස්‍රී ලෝක ධාතු කම්පා වෙනවා කියනවා. හාත්පසින් කම්පා වෙනවා කියනවා. අතිශයින් කම්පා වෙනවා කියනවා. දෙවියන්ගේ දේවානුභාවයේ ගිය ඉක්මවා ගිය පමණ නොකළ ඇති මහත් වූ ආලෝකයක් ලෝකේ පහළ වෙයි. මේකත් ධර්මතාවයක් කියනවා. එහෙමයි ස්වාමී. බලන්න විපස්සී බෝසතාණන් වහන්සේ මව් කුසරිත මෙච්චර අසරියක් වුණා නම් ඒ ගුණ කඳට අනේ සර්වඥයන් වහන්සේ මේ මිහිතලයේ මත සිසාරා සැරිසරද්දී විසම් පොළව සම වුණා කියන එක අහන්න දෙයක්ද? එහෙමයි. අහන්න දෙයක්ද? එහෙමයි ස්වාමීනි. කෙලෙස් සහිත මහ බෝසතාණන් වහන්සේත් ඒ මහා ගුණ කඳට තරම් අසරියක් වුණා නම් සියල්ල දන්නා සියල්ල දකිනා ඒ නෙත උපදවගත් සර්වඥයන් වහන්සේ මහ පොළොවේ වඩිද්දී විසම් පොළව සම වුණා කියන එක අහන්න දෙයක්ද? එහෙමයි. ඊළඟට බොර වතුර නිල් දිය පාට වුණා කියන්නේ අහන්න දෙයක්ද? ශාස්ත්‍රඥ වහන්සේ පැන් වළඳන් උමනා වෙද්දී ලිංවල පුරෝල තිබිච්ච පිදුරු ගසාගෙන ලිම් පිරීතරී යමින් ජල ධාරා ගැලුවා කියන එක අහන්න දෙයක්ද? එහෙමයි. අහන්න දෙයක්ද ඒවා? ඒ අසිරිය. එහෙමයි. ස්වාමීනි ලෝකේ යම් න්‍යාය ධර්මයන් තියනවාද ඒ සියල්ල ඉක්මවලා මේසා මහත් වූ ආශ්චර්ය ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේට විතරමයි. එහෙමයි ස්වාමීනි. අනේ සාදුකාර දීලා වැඳපු මහලු කතපවා දෙවියන් අතරට ගියා කියන එක අහන්න දෙයක්ද? ඒ ගුණේ. එහෙමයි ස්වාමීනි. මෙතරම් අසිරිමත්ද බුදු ගුණ? ස්වාමීනි ගුණයේම ප්‍රතිමූර්තියක් අපට උපමාවක් නැති. දාගන්න බෑ. එහෙමයි ස්වාමීනි. දාගන්න බෑ. මෙතරම් අසිරිමත්ද බුදු ගුණ? එහෙමයි ස්වාමීනි. මහන්නේ මේ ධර්මතාවයක් කියන යම් විටක බෝසත් තෙමේ මව් කුස පිළිසිඳ ගන්නේ වෙයිද? එවිට සතරවරන් දෙවිවරු සිව් දිසාවෙන් ආරක්ෂාවට පැමිණිති කියනවා. එනම් බෝසතුන්ටද බෝසත් මාතාවටද කිසි මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ පීඩාවක් නොකෙරේවායි මේ ධර්මතාවයක් කියනවා. මේ ලෝකෙ මොන මවටද මෙහෙම ආරක්ෂාවක් සැලසෙන්නේ? එහෙමයි. ඒ ආරක්ෂාව සැලසෙන්නේ බෝසත් මවට විතරයි. බෝසත් මවටත් ඒ ආරක්ෂාව සැලසුනේ ඇයි? බෝසතාණන් වහන්සේගේ අසිරිය. බෝසතාණන් වහන්සේ ඊතරම් රැකවරණයක් සතරවරන් දෙවිවරු දුන්නා නම් හරි පුදුමයි. සර්වඥයන් වහන්සේට දෙවියන්, බඹුන්, නාගයින්, අසුරයින්, ගාන්ධර්වයින් ආරක්ෂකව සැලසුවා කියන එක අහන්න දෙයක්ද? එහෙමයි. ඇයි දැන් මේ බෝසත් කාලේ කුසේ වැඩෙන දරුවාට මෙතරම් රැකවරණයක් දෙනවනම් ඒ කුස දරාගෙන සිටින මවටත් මෙතරම් රැකවරණයක් දෙනවනම් ඒ ಗುಣ කඳට මේක වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ಗುಣ කඳට වෙන්නේ. ඒකයි මලක් පිදූ කෙනා පවා දෙවියන් අතර ගියා. එහෙනම් මේ සත්බුදු විහාරයට ඇවිල්ලා
මල් 7ක්ම පුදන්න පුළුවන්. ඇයි සත්බුදුරජාණන් වහන්සේලා විරාජමානව වැඩ සිටිනවා වගේ. එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කරන මහන්නේ තව ධර්මතාවයක් යම් විටක බෝසත් තෙමි මෞකුසේ පිළිසිඳ ගන්නේ වේද එතන් සිට බෝසත් මාතාව ස්වභාවයෙන්ම සිල්වත්ය තැනැත්තියක් බවට පත් වෙනවා. පුදුමයි. ඒ තරම් විරාගී හිතක් හැදෙනවා. සත්ත්ව ඝාතනයට හිතක් පහළ වෙන්නේ. සොරකමට සිතක් පහළ වෙන්නේ. වැරදි කාම සේවනයට සිතක් පහළ වෙන්නේ. බොරු කීමට සිතක් පහළ වෙන්නේ. මත්පැන් මද්‍රව්‍ය භාවිතයට සිතක් පහළ වෙන්නේ. එහෙමයි. කාගේ ආනුභාවයේද? කල්ප ගණන් විරාගී සිත්තඩු මහ බෝසතාණන් වහන්සේගේ ඒ චිත්ත සංතානී මහා බලය බෝසත් මවටත් ගේනවා. එහෙමයි ස්වාමීනි. බෝසත් මවටත් ගේනවා. කවර ආශ්චර්යයක්ද කවර ආශ්චර්යද? එහෙනම් මෙවන් විහාර මන්දිර හදන්න උදව් උපකාර කළ අයට කවර පිනක්ද? එහෙමයි ස්වාමීනි. කවර පිනක්ද? හේ. එහෙනම් බුදුරුව මවලා දෙව් මිනිස් ලෝකයාට වැඳගන්න අවස්ථාව දෙන අයට කවර පින් රැස් වෙනවද? එහෙමයි. ස්වාමීනි දැන් මහබෝසතාණන් වහන්සේ කුසෙහි දරාගත් කල ඒ පින්වන්ත මාතාව මේ දායාද ලබන ආකාරය අපි දැන් ශ්‍රවණය කළේ. ස්වාමීනි එතකොට අපි ශ්‍රාවක වන අපිත් මේ පින්බර වෙසක් කාලේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවා ගන්න පේවිලා ලැහැස්ති වුණොතින් එහෙම ඒක තමයි ශ්‍රද්ධාව බුදු උපදවගෙන එතෙන්ට එන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අපි ඒ පිණිසයි මේ කෑ ගහන්නේ. එහෙමයි. අවසරයි ස්වාමීනි. මහන්නේ මේ ධර්මතාවයක් කියන හරිය විශ්මිතයි එතකොට නේද? එතකොට මේ බුදු පිළිමයක් දිහා සර්වඥයන් වහන්සේ ගුණ කඳ සිහි කරගෙන හරියට වඳින්න පුළුවන් නම් ඒකම කෙනෙක්ගේ ජීවිතේ සතර පා දොරටු වහන්න උපකාර කරයි. එහෙමයි. එහෙනම් මේ බුදු පිළිම මවන අයට කෙසේ පින් රැස් වෙනවද? එහෙමයි. සැදැහැ සිතින් කරනවා. ස්වාමීනි මේ ආශ්චර්යයට මේ අපට පමන කළ නොහැකි කවදාවත් කියලා හිතලා ඉවර කරන්න බැරි සාත්‍රු සම්පත්තිය උදෙසා අපි කවරනම් විදිහට ප්‍රතිපත්තියට පැමිණෙන්න ඕනද? ඒක කොච්චර අවස්ථා තියෙනවද? එහෙමයි ස්වාමීනි. මහන්නේ තව ධර්මතාවයක් යම් විටක බෝසත් මේ මව් කුසේ පිළිසිඳ ගන්නේ වෙයිද? එතෙන් සිට බෝසත් මාතාව තුළ පුරුෂයන් පිළිබඳ පංචගාම ගුණයන් ඇසුරු කළ සිතක්වත් පහළ වෙන්නේ නැහැ. සිතක්වත්. ඊතරම් විරාගී සිතක්. කාගේ බලපෑමෙන්ද? මහා බෝසතාණන් වහන්සේගේ සසරේ පිරු පාරමී බලයේ සති සම්පජන්නේ මහා බලයෙන් මවගේ සිත විරාගී වෙලා නිවිල සැනසෙල ගිහිලා තියෙනවා. එහෙමයි. ඊළඟ තව ධර්මතාවයක් යම් විටක බෝසත් මේ මව කුස පිළිසිඳ ගන්නේ වේද? බෝසත් මාතාව පංචකාම ගුණයෙන් සැප ලබන්නීය කියනවා. ඕතමෝ පස් ගුණයෙන් පස්කම් ගුණයන්ගෙන් පිනා යමින් ඔක්කොම ලැබෙනවා. ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහස ඒ සියල්ල මේ තමන්ගේ ඇස් දෙක ගාවට කන නාසය දිවකය ගාවට කිට්ටු වෙනවා. ඒවා හා එක්කමින් පස්කම් ගුණ පිරිවරා වාසය කරන්නේ මේක ධර්මතාවයක් කියනවා. එහෙමයි. ඒ බෝසතාණන් සසරේ කොතරම්නම් මේ දන් දීලා තියෙනවද? හරි විශ්මිත මහානි තව ධර්මතාවයක් යම් විටක බෝසත් තෙමි මව් කුසේ පිළිසිඳ ගන්නේ වෙයිද? එතෙන් සිට බෝසත් මාතාව තුළ කිසිදු රෝගාබාධයක් හටගන්නේ නැහැ කියනවා. මම නිරෝගී. ක්ලාන්ත ගති මුකුත් නැහැ. බෝසත් මාතාව සුවැත්ති ක්ලාන්ත වූ කය ඇත්ති බෝසත් මාතාව තම කුසෙහි සිටින සියලු අංගපසඟ යුතු නොපිරී ගිය ඉඳුරන් ඇති බෝසතුන් දැකීමේ හැකියාවකුත් ලැබෙනවා කියන. හරි පුදුමයි. දැන් කුස තුල වැඩෙන බෝසතාණන් වහන්සේ සියලු ඉඳුරන් ප්‍රකෘතිමත්. අර ඔක්කොම බෝසත් මාතාවට පේනවා කියලා. එහෙමයි. මහන්නේක මේ වගේ දෙයක් යම්සේ සුන්දර ඊතා වටිනා වර්ගයේ අටපට්ටම් වූ හොඳින් උපදැමූ පිරිසිදු ඊතා ප්‍රසන්න සියලු අයුරින් පිරිපුන් වෛරෝඩි මාණික්කයක් වෙයිද එහි නිල් හෝ රතු හෝ සුදු හෝ නූලක් අමුල්ල තියෙනවා කියන. ඇස් ඇති පුරුෂයෙක් බලනකොට අර මේ වෛරෝඩි මාණිකය ඇතුළේ තියෙන නූල යම්සේ හොඳට විනිවිද පේන්නේ යම්සේද. අර බෝසත් මාතාව කුස තුල තියෙන දරුව වැඩෙන දරු මේ බෝසතාණන් වහන්සේ
සියලු ඉඳුරන් සහිතව හොඳට පේනවා කියන ධර්මතා. එහෙමයි. පුදුම ආශ්චර්යයක්. මහණි තව ධර්මතාවයක් කියන යම් විටක බෝධිසත්වයන් ඉපිද සත්වෙනි දිනේ බෝසත් මාතා මොකද වෙන්නේ? කලුරිය කරනවා. ඒක මේ ලෝකේ ධර්මතාවය. තුහිත දෙව්ලොව උපදී කියන මේක ධර්මතාවයක් කියන. දැන් ඒතර බලන්න බෝසතාණන් සිටියේ කොහෙද? තුසිතේ. අන්තිම බෝසත් මාතාව දැන් බෝසතාණන් තුසිතෙන් එනවා. බෝසත් මාතාව කොහටද යන්නේ? තුහිතට යනවා. එහෙමයි. මහාන් ධර්මතාවයක් කියන යම් විටක අන්‍ය ස්ත්‍රීන් 9 මාසකින් 10 මාසකින් කුසින් දරු ගැබ රැක යම් අයුරකින් බිහි කරද්ද බෝසත් මාතාව ඒ අයුරින් බෝසතුන් බිහි නොකරයි කියන. බෝසත් මාතාව 10 මාසක් පුරාම හරියටම අඩුත් නෑ වැඩිත් නෑ හරියටම මාස 10ක් සම්පූර්ණ වුණාට පස්සේ තමයි සියලු ඉඳුරන් පරිපූර්ණ වෙච්ච බෝසතාණන් වහන්සේද මව් කුසේ දරාගෙන ඉඳලා දරුවා වදනවා කියනවා. ඒක ධර්මතාවය. මේ ලෝකේ හැම කෙනාටම පොදු නෑ. එහෙමයි. බෝසතාණන් වහන්සේට විතරයි ඒක තියෙන්නේ. ඊළඟ දේශනා කරන මහණනි යම් විටක අන්‍ය ස්ත්‍රීන් හිඳින හෝ සැතපෙන ඉරියව්වෙන් ඉඳගෙන තියෙන දරුවා වදන්නේ. නමුත් හරි අසිරිමත්. බෝසත් මාතාවේ දරුවා බිහි කරන්නේ සිටගෙන සිටිද්දීමයි කියන කිසි අපහසුයක් නැති. එහෙමයි. දෙවියන් වෙන මාතාවල් කොච්චර කෑ ගහනවද? බෝසත් මාතාවට කිසි අපහසුයක් නැහැ. දුක් පීඩා දීගෙන ඉන්නේ. එහෙම ඉන්නවනම් ඒ හිටියගෙන ඉරියව්වෙන් ඉන්න බෑ. පුදුම විශ්මිතයි. එහෙමයි. ඊතරම් පාරමී බලය. ඊතරම් මේ විරාගී බව. ඊතරම් සසරේ අවිහිංසාවාදී බව. පුදුමයි ඒකනේ. එහෙමයි කිසිම දුක් ස්වාමීනි. පීඩාවක් මව් කුසටවත් ලැබෙන්නේ නැහැ. ස්වාමීනි මේ අපි කවදාවත් ලෝකයේ ඇසූ නොඇසූ මේ න්‍යායන් මේ ධර්මතාවයන් මේ මහබෝසතාණන් වහන්සේ උදෙසා පහළවන අන්දම මහා ස්වාමී. බෝසතාණන් වහන්සේ උදෙසා විතරයි. එහෙමයි. මහණි තව ධර්මතාවයක් කියන බෝසත් තෙමේ මව් කුසින් නික්මෙයිද පළමුව බෝසතාණන් වහන්සේ පිළිගන්නේ කවුද? දෙවිවරු කියනවා. මිනිස්සු තමයි කියන පස්සේ පිළිගන්නේ. මහණනි මේක ධර්මතාවයක් කියන බෝසත් තෙමේ මව් කුසින් නික්මෙයිද එකල්ලි බෝසත් තෙමේ පොළොවේ පිහිටන්නට පෙර සතරවරන් දෙවිවරු බෝසතුන් පිළිගෙන මෑණියන් ඉදිරියේ තබනවා කියනවා. දේවියනි සිත සතුටු කරගනු මැනව මහේශාක්‍ය දරු සිඟිත්තෙක් ඉපදුනා කියන වචනේ පණිවිඩය දෙනවා කියන කවුද? සතරවරන් දෙවිවරු. කොහෙද මේවා නැසිරිය? එහෙමයි ස්වාමීනි. දැන් මනුලෝ දෙවිවරු මෙසේනම් දෙවියන් අතර කෙසේනම් ප්‍රීතිഘോഷා පවත්වනවා. මාන්නි තව ධර්මතාවයක් යම් විටක බෝසත් මේ මව් කුසින් බිහි වෙයිද? ඒක මේ වගේ දෙයක් කියනවා. යම් විටක බෝසත් මේ බිහි වෙයිද පිරිසිදුවම් බිහි වෙයි කියන. සම්පූර්ණ කය පිරිසිදු. ලේ කුණු කිසි දෙයක් තැවරලා නැහැ. විශ්මය නේද? විශ්මයයි ස්වාමීනි. පිරිසිදුව බිහි වෙන දියෙන් දිය තැවරලා නැහැ කියනවා, සෙම තැවරලා නැහැ කියනවා, රුධිරය තැවරලා නැහැ කියනවා. කිසිම අසුචියක් තැවරලා නැහැ කියනවා. පිරිසිදුම පිරිසිදුයි කියනවා. ඒක මේ වගේ ලස්සන උපමාවක්. කසී සලුවක් මත තබන ලද මාණික්‍ය රත්නයක් යම්සේ. ඒතර මාණික් දැන් කසී සලුවක මාණික්‍ය රත්නයක් තැබුවාට පස්සේ මාණික්‍ය රත්නේ කසී සලුවේ තැවරෙන්නෙත් නැහැ, කසී සලුව මාණික්‍ය රත්නේ තැවරෙන්නෙත් නැහැ. කුමක් නිසාද? ඊතරම්ම කසී සලුවත් සිනිඳුයි, මාණික්‍ය රත්නයත් සිනිඳුයි. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන ඒකට හේතුව මේ දෙකම පිරිසිදු බැවින් කියලා. එසේ මහණනි යම් පිටක බෝසත් මේ මව් කුසින් බිහි වෙයිද පිරිසිදුවම් බිහි වෙයි කියනවා. දේෙන් නොතැවරෙයි, සෙමෙන් නොතැවරෙයි, රුධිරයෙන් නොතර වෙයි, කිසි අසුචයකින් නොතැවරුනේ සුද්ධයි කියනවා, පිරිසිදුයි කියනවා. ධර්මතාවයක් කියනවා. විතර මේ ධර්මතා කියන ඒවා මේ ලෝකේ මහා බෝසතාණන් වහන්සේට විතරක් උරුම වෙන කාරණා. ඒ මහා පාරමී බලයටම උරුම වෙන කාරණා. මහණි තව ධර්මතාවයක් කියන යම් විටක බෝසත් තෙමි මව් කුසෙමින් බිහි වෙයිද හරි පුදුමයි දිය දහරා දෙකක් අහසින් පහළ වෙයි.
එකක් සිහිල් කියන. අනික උණුසුම් කියන. ඒක ධර්මතාවයක්. එහෙමයි ස්වාමීනි. එයින් බෝසතුන්ගේද බෝසත් මාතාවගේද දිය කිස කෙරෙයි කියන මේක ධර්මතාවයක්. මහනි යම් විටක බෝසත් තෙමේ උපන් මොහොතේදීම හරිය පුදුමයි කියනවා. සේසත් දරා ඉන්නවා කියන දරන් ඉන්න කෙනෙක් පේන්නේ නැහැ කියන දෙවිවරු. එතකොට හරි සුන්දර සිද්ධියක් වෙනවා කියනවා. දැන් බලන්න උපන් ගමම්ම සේසත් දරන් ඉන්නවා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. සෙමෙර සල්නවා කියන්නේ. ඡත්‍ර දරාගෙන ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි. දෙවිවරු. සමකොට තබන පාදයන්ගෙන් පොළොවේ පිහිටා උතුරු දෙසට මුහුල්ලා සත්පියවරක් ගමන් කරයි කියන. සියලු හාත්පස දිසා බලනවා කියන සිංහෙක් වගේ. මේ පොඩි දරුවා. එදා උපන් දරුවා. එතකොට දැන් අපිට තේරෙනවා සක්විති රජ කෙනෙකුට මේ ආශ්චර්ය වෙන්නේ. එහෙයි ස්වාමීනි. එතකොට බලන්න මේක බෝසතාණන් වහන්සේට විතරක් ආශ්චර්ය කාරණා. කුමක් නිසාද? ඒකට හේතුව තමයි සති සම්පජන්ණේ ආශ්චර්යය. දැන් අපි හිතනවන්නේ මේ නොදරුවෙක් කොහොමද ඇවිදින්නේ කියලා. අපි එහෙම කතා කරන්නේ මේ 100ක් සති සම්පජන්ණයක් ගැන කලදක් කරන්න නැති ලෝකෙනේ. ස්වාමීනි ඇත්තටම අපේ දැනීම කොච්චර කුඩාද සති සම්පජන්ණේ මහබෝසතාණන් වහන්සේ තුසිතේ මෙතරම් වූ කාලයක් සති සම්පජන්ණේ වාසය කළා කියන දැනුම ඒකනේ. දෙයකට මම පුංචි ලස්සන උදාහරණයක් කියන්න. අවසරයි. සමහර වයසක අය දැකලා නැද්ද? ගොඩාක් වයසට ගිහිල්ලා. හොඳට තමන්ගේ කටයුතු කරගෙන මේ බොහොම සීකල්පනාවෙන් ඉන්න අය දැකලා නැද්ද? වයසට ගියහම සමහර අයට ඒක ලැබෙනවා. සමහර අයට මොකද වෙන්නේ? සමහර අය ඇඳිවතේ අසූචි තවරගෙන ජීවත් වෙනවා. නැද්ද එහෙම? එහෙමයි. මේ දෙකේ වෙනසට හේතුව මොකක්ද? වෙනසට හේතුව තමයි සති සම්පජන්ණේ හොඳට වඩපු කෙනාට ඒ තමන්ගේ කොච්චර වයසට ගියත් අඩපණ වෙලා එකතන වැටෙන්නේ නැහැ ලේසි. එහෙමයි ස්වාමීනි. මේ සති සම්පජන්ණේ බලයෙන් කය උස්සගෙන ඉන්න. සති සම්පජන්ණේ දුර්වල කට්ටිය මොකද වෙන්නේ? ඇඳට වැටෙනවා. අන්තිම කාලේ සිහි විකල්ලා මැරෙනවා. සති සම්පජන්ණේ ඊතරම් අසිරියක් වයසට ගියපු කෙනාට කරනෝ නම් එවන් සති සම්පජන්ණේ යුතු කෙනා පොඩි කාලේ නැගිටලා යයි කියන එක අහන දෙයක්ද? එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙයි. ඒ සති සම්පජන්ණේ අසිරිය. ඒ බෝසතාණන් වහන්සේට විතර කුරුමින කාරණාවක් ඒක. මහානි තව ධර්මතාවයක් තියෙනවා. යම් විටක බෝසත් තෙමි මව් කුසින් නික්මීද එකල්ලි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහන බමුණන් සහිත දෙව් මිනිස් ප්‍රජාව වෙත ලෝකේ දෙවියන්ගේ දේවානුභාව ඉක්මවාගේ අප්‍රමාණ මහත් වූ උදාර ආලෝකයක් පහළ වී කියන. දැන් බලන්න මව් කුසට එද්දිත් උදාර ආලෝකයක්. මව් කුසෙන් නික්මෙද්දිත් උදාර ආලෝකයක්. කුමක බලයද? පාරමී බලයක අසුරින්. මේවා හැම කෙනාටම නැහැ. එහෙමයි. හැම කෙනාටම නෑ. බෝසතාණන් වහන්සේට විතරක් උරුම වෙච්ච ධර්මතා. යම් මේ දුක්ඛිත වූ හැම කල විවෘත වූ ආවරණය වූ අඳුර ඇති ඝන අඳුර ඇති ලෝකාන්තරේ නිරයක් වේද ඒ නිරේ පවා ඒ ආලෝකෙ පැතිරිලා යනවා කියන්නේ. මේ මහානුභාව ඇති හිරිසඳුගේ එළිය නොවැටෙද්ද ඒ නිරේ පවා ආලෝකමත් කරනකොට එදාට හරි ආශ්චර්ය ලස්සන විස්තරයක් තියෙනවා. ඒතර දැන් මේ විපස්සී කුමාරයා ඉපදුනාට පස්සේ බන්දුමා රජතුමා දැනුම් දුන්නා කියනවා. දේවිනි ඔබට පුත්‍ර රත්නයක් ඉපදුනා කියලා. දේවයන් වහන්සේ කුමරු දකිත්වායි කියලා කියනවා කියනවා. එහෙමයි. මහණි බන්දුමා රජු විපස්සී කුමරු දැක්කේ කියනවා. දැක නිමිති කියන බ්‍රාහ්මණයක් හැඳෙව්වා කියනවා. කඳවල අහන කියන බවත් නිමිති පවසන බ්‍රාහ්මණවරුනි කුමාරයා දකින්ට දැකලා මේ විපස්සී කුමාරු සම්බන්ධව අපට විස්තර කියන්න කියලා. දේවේනි සතුටු වනු මැනව ඔබ වහන්සේට මහේශාක්‍ය වූ පුත්‍ර රත්නයක් තමයි මේ ඉපදුනේ. යම්බදු ඔබගේ රජපෞලට මෙබඳු දරු සම්පතක් උපන්නේද මහරජාණෙනි
ඒක ඔබට ලාභයක්මයි දැකීමෙන්ම කියනවා කියන. එහෙමයි. කුමක් නිසාද? ඇයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවනේ ශරීරේ. දේවීනි මේ කුමාරතේ මේ මහා පුරුෂ ලක්ෂණ දෙසිතකින් සමන්විතයි කියන. ඒවායින් සමන්විත මේ මහා පුරුෂයාට ඉරණන් දෙකයි තියෙන. අපි දැන් මහා පුරුෂ ලක්ෂණ ගැන මට මතකයි අපි සම්බුදු සිත ගස්සරී වැඩසටහනේ දේශනා 3ක් විතර අපි කතා කරා. එහෙමයි ස්වාමීනි. අපමාදින සම්පාදක දේශනා 20ක් විතර කතා කරා. එහෙයි. ඒ නිසා මම මේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන මේ වෙලාවේ විස්තර කරන්නේ නැහැ ඇත්තටම. මේක අවසරයි. විස්තර සහිතව තියෙනවා. කියනවා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන මනුස්ස ලෝකෙට ආපු උත්තමයා ගිහි ගෙදර වාසය කළොත් මොකද වෙන්නේ? දැහැමින් රජ කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ධාර්මිකව රජ කරන්න නම් පිනක් තියෙන්න ඕනද නැද්ද? ආන්න එකයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. ධාර්මිකව රජ කරන්න පිනක් තියෙන්න ඕන. සිව්මහා සමුද්‍ර සීමා කොට ඇති පොළොවේ අධිපතිව ජනපදයන් ස්ථීර බවට පත්ව සත්රුවනකින් යුක්ත ශක්තිත රජ කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ. ඒ රජුට සත්රුවනක් පහළ වෙනවා කියන කුමක්ද? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය සහ පුත්‍ර රත්නය කියලා රත්න. දැන් අපිට රත්න කියව ගමන් මතක් වෙන්නේ අජීවී රත්න විතරයිනේ. එහෙමයි ස්වාමීනි. මේ ලෝකයේ සජීවී රත්නක් තියෙනවා. ඒ සජීවී රත්න අතර අග්‍රම රත්න තමයි බුද්ධ රත්නය. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. සජීවී රත්න අතර අග්‍රම රත්නේ කවුද? බුද්ධ රත්නය. ස්වාමීනි දැන් අපිට තියෙන ඒ රත්න මුතු මැණික් ඒ අනර්ග වස්තු පිළිබඳව කැමැත්තක් ඒවා නැවත නැවත ස්පර්ශ කරන්න ඒවා හොයලා බලන්න අපි හරි කැමති. ස්වාමීනි ඒ කාරණේ එහෙම තියද්දී බුද්ධ රත්නය පිළිබඳව අවධානයෙන් සිටින්න හදවතේ වඩා එහෙමයි ස්වාමීනි. යංකින්චි විත්තං ඉදවා හුරම්වා සග්ගේ සුවායන් රතනම් පනීතං කියලා කියන්නේ. එහෙමයි මෙලොව ස්වාමීනි. හරි පරලොව හරි සුගතිය හරි කොහේ හරි වටිනා දෙයක් තියෙනවනම් වටින දේවල් අතරත් වටින දෙයක් තියෙනවනම් ඉදම්පි බුද්දේ රතනම් පනීතං. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? ඒ කිසි දෙයකට සම කරන්න බෑ කියන බුද්ධ රත්නය. එතකොට ස්වාමීනි අපි ඒකාන්තයෙන්ම දුප්පත් නොවනවාද අපි මේ බලන්න එවන් බුද්ධ රත්නයක් ගැන එහෙයි. සිත් පහදව ගත්තොත් එහෙම ඒකාන්තයෙන් අපට රැකවරණයක් නොලැබී තිබේ. එහෙමයි. ආන් ඒකයි. බුදුරජාණන් දේශනා කරන ඒ රජුට සූර වීර පරාක්‍රමණ යුතු සතුරුසෙන් මැඩලෙන මහා පුණ්‍ය බලයට දහසකට වැඩි පුත්‍රයෝ පහළ වෙනවා කියන්නේ. එතෙමේ සයුර සීමා කොට ඇති මේ පෘථුවිය දඬුවමින් තොරව අවියායුධයෙන් තොරව දැහැමින් දිනා අධිපති බවට පත් වෙනවා කියනවා. ඉදින් මේ ගෘහවාසයේ අත්තර අනගාരികව පැවිදි වෙයි නම් ලෝවැසී ඇති මෝහ පටල ඉවත් කොට අරහත් සම්මා සම්බුදු කෙනෙක් බවට පත් වෙනවා කියනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. එතකොට මේ බුද්ධ රත්නයේ තියෙන රූපකාය ගත්තත් අසහාය. ඒතර මේ රූපකායට එවන් සොඳුරු ලක්ෂණ ලැබෙන්න කොතරම්නම් සසරේ පිරු මහා ගුණකඳ උපකාර කළාද? එහෙමයි ස්වාමීනි. ඒතර මේ ශරීරයකට ඒ වගේ සොඳුරු ලක්ෂණ ලැබෙන්න සසරේ පිරු ගුණයයි උපකාර කරන්නේ. සසරේ පිරු ගුණයෙන් තමයි කරන්නේ. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඒකට අපි මේ දැන් අද දවස් ඉතින් කාල වේලා ඉවර නිසා අපි හිත කතා කරමු ඊටු ටික. ඒ නිසා පින්වත්නි අපි පුළුවන් තරම් ඉක්මනින්ම ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන සිත පහදව ගන්න ඕන. බුදු ගුණ ඊතරම් අසිරිමත්. ඒ චිත්ත ප්‍රසාදයෙන් රැස් වෙන පින ඊතරම් අසිරිමත්. ඉතින් මේ අසිරිමත් වූ පින රැස් කර ගන්නට මේ පින්වත් සිල් දනාට භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ අසිරිමත් ශ්‍රී සම්බුද්ධත්වයේ පිළිබඳව මහබෝසතාණන් වහන්සේ පිළිබඳව හිත පහදවන විස්මිත ධර්මයේ තථාගතයන් වහන්සේ වදාළ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය හැමදෙනාම
ආදර ගෞරවයෙන් සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සනිතු දහම්ස හෙට්ටිආරච්චි පින්බර පුතුගේ අද දිනට යෙදෙන උපන්දිනය නිමිත්තෙන් එම පුතුණුවන්ට සහ දනුරී සමින්දයා හෙට්ටිආරච්චි දිනට සෙත් පැතීම් පිණිස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ගයාන් කල්හාර හෙට්ටිආරච්චි පින්බර මහත්මයා සහ චාමිනී යසෝදරා ජයසිංහ පින්බර මහත්මිය ඇතුළු පින්වත් පිරිස එක රාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය ධම්මක විවර කළ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම බුදු පසේ බුදු අරහන්ත මහා විහාරයේ අනුශාසක මොරටුවේ කල්යාණ ස්වාමීන් වහන්සේ ඇතුළෙහි වැඩ වාසය කරන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙනී සුබෝධී ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ගයාන් කල්හාර හෙට්ටිආරච්චි පින්බර මහත්මයාට, චාමිනී යශෝදරා ජයසිංහ පින්බර මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ විශේෂයෙන්ම මැයි මාස 6 වෙනි දිනට උපන්දිනය සමරන සනිතු දහම්ස හෙට්ටිආරච්චි පින්බර බුතුට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දනුරි සමින්දයා හෙට්ටිආරච්චි පින්බර දියණියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත්, ඒ වගේම කුඩා කල සිට උපකාර කළා වූ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාමන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සිත පහදවන අසිරිමත් ධර්මයේ පෙන්වා වදාලා සාතුන් වහන්සේ උදෙසා පමණක්ම සිදුවෙන ධර්මතාවයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ හෙළිදලව් භාග්‍යවතුන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කරන ලද දහම් පරයයන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න අපට අවස්ථාව ලැබුණේ.
ඉතින් මේ ශ්‍රී සද්ධර්මය මුළු මහත් ලෝකයටම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද 302 වෙනි වැඩසටහනේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මැයි මාස 6 වෙනි දිනට උපන්දිනයේ සමරන සනිත්තු දහම්ස හෙට්ටිආරච්චි පින්වන්ත පුතුණවන්ට සෙත් පැතීම ඒ වගේම දනුරි සමින්ද්‍යා හෙට්ටිආරච්චි පින්වන්ත දියණියට සෙත් පැතීම සියලු දෙනාටම උතුම් කලන මිතුරු ඇසුර ලැබීමට මේ සියලු පුණ්‍ය සම්පත් වාසනාව වේවා කියන අදහස දරාගෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ගයාන් කල්හාර හෙට්ටිආරච්චි මහත්මයා සහ චාමිනී යසෝදරා ජයසිංහ පින්වන්ත මහත්මිය වශයෙන් මේ පවුලේ පින්වන්ත දූ දරුවන් ඇතුළු හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මේ සුන්දර වෙසක් සමයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන ප්‍රතිපත්තියෙන් පේවි කුසල සම්පatti ජීවිතයට එකතු කරගන්න මුළු මහත් ජාතියම වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.